recording දැන් තමයි ඔන්න උනේ. Right? So we missed. If anyone wishes to watch the recorded video, they have missed it. Right? Anyway, I'll show the answers for the labor variances. Right? Labor variances, labor rate variance 19,500 favorable. හරි. අන්තිමේට කරපු එක පැහැදිලි නැතුළු මෙන්න මේක. මේ කියන්නේ පුතේ මුළු ශ්‍රම පිරිවැය විචලනය. දැන් මුළු ශ්‍රම පිරිවැය විචලනය තමයි කෑලි තුනකට කැඩුවේ. ශ්‍රම අනුපාත විචලනය, අක්‍රීය කාල විචලනය, කාර්යක්ෂමතා විචලනය. ඒතර මේ තුනේ එකතුව තමයි ශ්‍රම පිරිවැය විචලනය කියලා කියන්නේ. මේ තුනේ එකතුව. මේක favorable 19,500 plus 25,000 adverse plus 50,000 adverse. Right? ඔය තුන එකතු වුණාම 55,500. හරි. මම මොකද්ද කියන්න ඕනේ? සමහරලාට කෙනෙකුට මේ අන්තිමයට කරපු එක ස්ටෑන්ඩඩ් අවර්ස් ප්‍රමිත පැය වැඩි කිරීම ප්‍රමිත රේටේ. ප්‍රමිත පැය කිව්වේ මොකද්ද? සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පැය. කොහොමද ඒක ගණනය කරගන්නේ? සත්‍ය නිෂ්පාදනයේ පුතේ 10000යි. සත්‍ය නිෂ්පාදනයේ 10000යි. වැඩි කරා. ඒකකයක ප්‍රමිත ශ්‍රම පැය 0.5යි. 10,000 to 0.5. අන්න එනවා standard number of hours. මේ හදපු නිෂ්පාදනයේ වෙනුවෙන් ඉඩ දෙන්න පුළුවන් පැය ගාන තමයි කීයද? 5000යි. අපි කලින් තීරණය කරපු රේට් එක පැයකට 50යි. එතකොට එනවා 2,50,000ක් ස්ටෑන්ඩඩ් කොස්ට් එක. ස්ටෑන්ඩඩ් hours into standard rate. ඒකයි උඩ එක අතර වෙනස 50,000යි. අපි ඒකට කියනවා labor efficiency variance. ශ්‍රම කාර්යක්ෂමතා විචලනය කියලා. දැන් අපි කැල්කියුලේට් කරන්න යනවා මොකද්ද? Variable overhead variances. VOH variances. Right? ඒක පුතේ කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? I told it. Expenditure variance and efficiency variances. Efficiency variance. Right? Efficiency variances. කාර්යක්ෂමතා විචලන. වියදම් විචලනය සහ කාර්යක්ෂමතා විචලන. Right. දැන් බලමු කැල්කියුලේට් කරන්න. හරි. මේ කැල්කියුලේෂන් එක අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම දාගන්න උඩටම actual variable overhead cost. Actual variable cost එක. උඩට හැම වෙලාවෙම මේ ආවේ actual cost එක තමයි. කලිනුත් එහෙමයි. ඇත්ත ශ්‍රම පිරිවැය තමයි ආවේ. හරි. කෑලි දෙකකින් ගුණ වෙලාවට ආවේ ඇත්ත වියදම. උඩටම දාගන්නේ ඇත්ත වියදම. Variable production overhead 264,000. Actual variable overhead 264,000. ඊට පස්සේ අපි රූලක් කරලා actual hours සත්‍ය පැය වැඩ කරපු පැය විතරයි ගන්න overhead absorption කරන්න. මතක තියාගන්න. actual hours work අක්‍රීය කාලයේදී පොදු කාර්ය අන්තර්ග්‍රහණය කිරීමක් කරන්නේ නැහැ. අපි ඊට පස්සේ මොකද කරන්නේ? actual hours work into standard VOH rate. VOH rate. Standard variable overhead absorption rate. ප්‍රමිත විචල්්‍ය පොදුකාර අන්තර්ග්‍රහණ අනුපාතය. සත්‍ය පැය ගාන කීයද? වැඩ කරපු පැය ගාන පුතේ 6,000යි. actual hours work 6,000යි. මෙතන මතක තියාගන්න ගන්න actual hours work පඩි ගෙවු පැය නෙමෙයි. ඇත්තටම වැඩ කරපු පැය 6,000යි. එතකොට මේ පැය 6,000ට variable overhead
අපි absorb කරා නම් standard rate එකට මේ තියෙන variable overhead absorb කරන standard rate එක කීයද? පැයකට 40යි. පැයකට 40 ගාන තමයි පුතේ absorb කරන්නේ. එහෙම absorb කරා නම් මේ වැඩ කරොත් පැය ගානට 6040 ගාන අපිට එන්නේ කීයද? 240,000. This is the standard overhead absorbed based on the actual hours worked. සත්‍ය පැය ගානට අනුව පොදු කාර්ය අන්තර්ග්‍රහණය කරන්න ඕනේ කලින් තීරණය කරපු විදිහට කීයද? 2,40,000යි. හැබැයි ඊට වඩා වැඩි 24000ක්. So we have an adverse variance 24,000 adverse. 24,000 adverse. අපි ඒකට කියන මොකක් කියලාද? expenditure variance. Variable overhead expenditure variance 24,000 adverse. 24,000 adverse. 24,000ක් අවාසි. ඊට පස්සේ අන්න කෙලින්ම actual hours හරවනවා ඊගාවට කෙලින්ම standard hours වලට. standard යටට මෙනකොට තියෙන සම්පූර්ණම ප්‍රමිත පැය ප්‍රමිත රේටය. standard variable overhead absorption rate. absorption rate. standard hours කීයද? standard hours කීයද? standard hours කියන්නේ පුතේ මොකද්ද? සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පැය. මේ බලන්න. සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පැය. මේ බලන්න. සත්‍ය නිෂ්පාදන ප්‍රමිත පැය. එකට පැය භාගයයි. එකට පැය භාගයයි. මේ එකට ප්‍රමිත පැය භාගයයි. සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පැය. සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පැය. දෙයිනේ. මේ standard hours කියන්නේ මොකද්ද? standard hours of actual production. සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පැය. සත්‍ය නිෂ්පාදනයේ 10000යිනේ. 0.5 5,000 into 40 200,000 40,000 adverse 40,000 adverse අපි ඒකට කියන මොකක් කියලාද 40,000 adverse අහිත කරයි variable overhead efficiency variance efficiency variance මෙදින් v ඒක 40000ක් අවාසි පුතේ අරක 24000ක් අවාසි එතන ඔක්කොම මේ දෙකේ එකතුව තමයි මේ දෙකේ එකතුවට අපි කියනවා variable overhead cost variance මුළු විචල්්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය කියන්නේ මේ දෙකේ එකතුවට expenditure variance එකයි efficiency variance එකයි efficiency variance එකයි expenditure variance එක 24,000 adverse expenditure variance 40,000 adverse so altogether total variable overhead variance is 64,000 adverse 64,000 adverse 64,000 adverse 64,000 adverse මුළු පොදු කාර්ය මුළු විචල්්‍ය පොදු කාර්ය පිරිවෙ විචලනය කියන පුතේ මේ දෙක එකතු වියදම් විචලනය දන කාර්යක්ෂමතාව විචලන 64,000ක් අවාසි ඒක තේරුණාද කියලා කියන්න ටක් ගාලා ඒක තේරුණාද කියලා ටක් ගාලා කියන්න එක්කෙනෙකුට තේරුණා ඒත් මද මම 3 දෙනෙකුට තේරිලා 4 දෙනෙකුට තේරිලා තේරුණා කීප දෙනෙකුට තේරුණා එක්කෙනෙකුට තේරිලා නැති එක්කෙනෙකුත් ඉන්නවා පොඩ්ඩක් හරි හරි
තේරිච්ච නැති කෙනා පුතේ පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. අපි දැන් අර බැච් වයිස් ගෲප් එකක් හදලා දෙනවා. ඒකෙන් දාන්න. XY තිබ්බොත් yield variance එකත් හදන්න වෙනවා. දෙකක් තිබ්බනම්. ඉල්ලලා තිබ්බේ නැත්නම් ඕනේ නැහැ. yield variance and mix variance calculate කරන්න කියලා තිබ්බොත් විතරයි calculate කරන්න ඕනේ. නැත්නම් ඕනේ නැහැ. දැන් ආදම සම්බන්ධ වෙන කෙනෙක් මට කියන්න බලන්න. දැන් ඔය මම පොඩි අභ්‍යාසයක් දාලා තිබ්බා. ඒක සිංහල එකක් දාලා තිබ්බේ. වීඩියෝ ටිකක් බලන්න කියලා. ඒක බලපු නැති දරුවෙක්ද දන්නේ මේ අන්ඩර්ස්ටෑන්ඩ් උනේ නැහැ කිව්වේ සමහර විට. ඒ දරුවා බැලුවද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් වටිනා මේ වෙලාවේ. NU නිපුල් උදයන්ත. ඔයා පුතා බැලුවද අර මම දාලා තිබ්බ අභ්‍යාසයක්? ඒ අභ්‍යාසයට දාලා YouTube එකේ මම වීඩියෝ 3ක් දාලා තිබුණා. ඒක බැලුවද? බලලා නැහැ. ඒක පුතා බලන්න ඔයා. ඒක බලලා මේ ගාන හදන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන් හදන්න. ඒක බලලා මේක හදන්න. නැතුව බෑ. නැත්තම් මේක තේරෙනවා නම් ඔයා මාර පොරක් මටත් එහා පොරක් ඔයා එහෙනම්. මටත් වඩා ඔයාට පුළුවන් වෙන්න බෑ එහෙනම්. මොකද දන්නවද මම ඒක දැන් මේකයි මේ ස්ටෑන්ඩඩ් කොස්ටින් ටක් ගාලා මේ අද සෙෂන් එකකින් අල්ල ගන්න බෑ. මම ඒකට අර කලින් සෙෂන් එකක් දැන් මේකයි පුතේ. නැත්තම් ඔයාට පුළුවන් ඔක්කොටම වඩා ඇත්තටම. බැරි වෙලාවත් මේක තේරෙනවා. දැන් මම මේ කියන එකේදී දඩබඩ ගාලා තේරෙන්නේ නැහැ. මේක නිකන් මේ රැන්ඩම් මෙමරියට යනවා විතර RAM එකට විතරයි යන්නේ. රයිට්? මම පොඩි ගානකුත් එක්ක සෙෂන් 3ක් දාම මේ විභාගෙට එන ටික ඒකේ තියෙනවා. ඒ සෙෂන් එකේ. Telegram channel එකේ උඩහට ගිහිල්ලා බලන්න වීඩියෝ 3 තියෙනවා. මම ඕනනම් අය ඒක දාලා තියන්න. Telegram channel එකේ උඩට යන්න channel එකේ තියෙනවා මේ standard costing අභ්‍යාස. ඒත් එක්කම පල්ලෙහාට වීඩියෝ 3ක් තියෙනවා. ඒ 3 බලන්න අභ්‍යාසයේ print out එකක් දාගන්න. කොළ දෙකකට ඇත්තේ. මේ ගාන සම්පූර්ණයෙන්ම තියෙනවා සිංහලෙන්. මේ ගාන විතර නෙවෙයි. විභාගෙට එන ඕනම ගානක් හදන්න. other than mix variance and yield variances. ඔක්කොම ටික දාලා නැහැ. මොකද අපි මේ පන්ති වල කරන ඒ වගේ කොටසක් තමයි දාලා තියෙන්නේ. වෙනත් විභාග වලට කරන පන්ති වල. හරි. ඊළඟට පුතේ දැන් variable overhead එකත් ඉවරයි. variable overhead එකත් ඉවරයි. Any question? Right, we can start. We can go. VOH මුලම page එක ආපහු දාන්නලු. දැන් සුපිරි පොරවලුත් ඉන්නවා ඈ. ඒ අය මේකත් දැකලා නැහැ සමහරලාට. සමහර ඉතින් ඔයාලට සිග්නල් අඩු පාඩුකම් උත් ඇති. මොකද මේක දුෂ්කර ගමනක් මේ ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ. ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් හරියට ඔන්ලයින් අධ්‍යාපනය කරගත්තොත් පොඩ්ඩක් ඉතින් ෆිසිකල් උත් ඕනේ නැතුව බෑ. නේද? හරිම ලේසි වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් පන්ති තියන රන් දෙපැයට
තමයි අපි තියන්නේ මේ රන් දෙපැය ගොන් දෙපැය ඒව එකතු කරලා තමයි මේ ටයිම් එකට තියන්නේ. ඉතින් මේ ගොඩක් කරලා අපි යුටිලයිස් කරන්නේ නැති ටයිම් එකක්. ඒක ඔය බොහොම ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. රයිට් පුතේ. එතකොට අපි මුලින්ම ඇඳ chart එකේ නේ. මුලින්ම ඇඳ variance වල දැන් ඔන්න cost variances variable overhead එකෙත් හරි. fixed overhead variances අන්න ඒක පුතේ දෙකකට බෙදෙනවා. ඉස්සෙල්ලාම මම ඒක අතනම ඇඳලා පෙන්නන්නම්. මේ chart එක ඇඳ ගන්න ඉස්සෙල්ලා. fixed overhead variances ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනයන් ඉස්සෙල්ලම බෙදනවා පුතේ කොටස් දෙකකට මේක expenditure variances and efficiency variances වියදම් විචලනය සහ not efficiency, volume variances. Expenditure variances and volume variances. Expenditure variance and volume variances. Then volume variances can again be classified to or categorized to capacity variances and efficiency variances. Right. ඕක දාගන්න ඉස්සෙල්ලා. Right. 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 මේ දෙක අපි පොඩ්ඩක් මාරු කරලා දාගත්තත් කමක් නැහැ. මොකද අපි ඉස්සෙල්ලම calculate කරන්නේ efficiency variance එක. Efficiency variance and capacity variance. Right. Anyway. හරි. ඉස්සෙල්ලම පුතේ අපි දාගන්නවා actual fixed overhead. සත්‍ය ස්ථාවර පොදු කාර්ය පිරිවැය. සත්‍ය ස්ථාවර පොදු කාර්ය පිරිවැය. Fixed overhead cost for 120,000. Actual fixed cost is 120,000. Actual fixed cost. සත්‍ය පොදු කාර්ය පිරිවැය. ඊට පස්සේ අපි දාගන්නවා budgeted hours into fixed overhead absorption rate.
fixed overhead absorption rate. ස්ථාවර පොදුකාර අන්තර්ගහන අනුපාතයෙන් වැඩ කරනවා අය වැයගත පැය. අය වැයගත පැය වැඩි කරනවා ස්ථාවර පොදුකාර අන්තර්ගහන අනුපාතය. මට කවුරු හරි දරුවෙක් කියන්න බලන්න මේ ගානේ අය වැයගත පැය කීයද කියලා. budgeted hours. budgeted hours. අය වැයගත පැය ගාන කීයද මේ ගානේ? මේ ගානේ අය වැයගත පැය ගාන කීයද? උඩටම කොහොමද සත්‍ය වියදමනේ දාන්නේ? දැන් හැමෝටම මතකයි උඩටම දාන්නේ සත්‍ය වියදම. මට කියන්න බලන්න කවුරු හරි සත්‍ය පැය ගාන කීයද කියලා. actual hours කීයද? සත්‍ය පැය කී අයවැයගත පැය කීයද? right. පුතේ actual hours budgeted hours මේ සත්‍ය අයවැයගත පැය කොහොමද හොයාගත්තේ? මේ ගානේ තියෙනවා budgeted information for the month. I'll show you this. Budgeted hours for the month. Budgeted production and sales for the month were 10,500 kilograms. Budgeted number of hours, then budgeted hours කොහොමද ගන්න? budgeted production එක තිබ්බේ 10,500. එකකට පැය භාගයයි 0.5 hours. Then budgeted hours 5,250 into fixed overhead absorption rate. Look at this. Fixed overhead absorption rate. අපි හදාගෙන තියෙන්නේ. Fixed overhead absorption rate rupees 30 per hour. පැයකට රුපියල් 30යි. ස්ථාවර පොදුකාර අන්තර්ගහන අනුපාතය. ඒක තමයි ප්‍රමිත රේටය කියන්නේ ඇත්තට. මේක තමයි ප්‍රමිත රේටය. ලේබර් වලට එනකොට දෙවෙනි තැනට එනකොට ප්‍රමිත රේටය. How much? 30. 5,250 multiplied by 30. 5,250 වැඩි කරන්න. 157,500. අන්න යට ලොකුයි. අපි අයවැයගත පැය. ඇත්තටම අපි බජට් කරේ මේ වියදම. අයවැයගත 5,250යි අයවැයගත පැයක රේට් එක රුපියල් 30යි. හැබැයි අපිට ඇත්තටම ගිහිලා තියෙන only 120,000. So we have a favorable impact of 37,500. That is favorable. That is called expenditure variance. Expenditure variance. Expenditure variance. 37,500 favorable. ඊට පස්සේ budgeted hours පුතේ හරවනවා actual hours worked. මතක තියාගන්න ස්ථාවර පොදුකාරය වගේම විචල්්‍ය පොදුකාරය වගේම ස්ථාවර පොදුකාරයත් අන්තර්ග්‍රහණය කරන්නේ actual hours worked. වැඩ කරපු පැය වල විතරයි පොදුකාර අන්තර්ග්‍රහණය කරන්නේ. ඇත්තම පැය ගානට වැඩ කරපු රේට් එකට බැලුවොත් fixed overhead absorption rate එකකින් වැඩි කළා. ඇත්තටම වැඩ කරලා තියෙන පැය කීයක්ද? 6,000. පඩි කියවපු පැය 6,500 හැබැයි වැඩ කරපු පැය 6,000යි. ඒක වැඩි කරනවා 30. Then it gets as 180,000. Right? Right? That is called efficiency variance. Efficiency variance. එතන එනවා යට ලොකුයි. ඒත් ලොකුයිනේ 22,500. That is favorable. මොකද 5,250ක බජට් කරද්දී අපි වැඩ කරලා තියෙනවා පැය 6,000ක්. 750ක් වැඩිපුරත් එක්ක. ඊට පස්සේ actual hours worked හරවනවා standard hours වලට. අන්තිම එක වෙද්දී ප්‍රමිත පැය වෙනවා ප්‍රමිත රේටය. ප්‍රමිත රේටය තමයි fixed overhead absorption rate කියලා කියන්නේ. ප්‍රමිත පැය කීයද? ප්‍රමිත පැය ඉස්සෙල්ලත් හදාගත්ත 5,000යි කියලා. කොහොමද ආවේ? මෙහෙම ප්‍රමිත පැය කියන්නේ හැම වෙලාවම පුතේ සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත පැය. සත්‍ය නිෂ්පාදනයේ 10,000යි. ඒකක ප්‍රමිත පැය 0.5යි. අන්න එනවා ප්‍රමිත පැය 5,000යි.
into 30 150,000 අන්න යට පොඩි අවාසි එතකොට ඒක 30,000 adverse that is called capacity variance right we have calculated expenditure variance efficiency variance and capacity variances මතක තියාගන්න ලේසි හරිම ලේසි මතක තියාගත්තා කොහොමද මතක තියාගන්නේ 10500 මොකක්ද budgeted production සත්‍ය නිෂ්පාදනයේ මේ අයවැයගත නිෂ්පාදනය අපිට ඕනේ අයවැයගත පැයනේ පුතේ අයවැයගත පැය ඕනේ අයවැයගත පැය ගන්න කොහොමද අයවැයගත නිෂ්පාදනය 10500 ඒකකයකට අයවැයගත 0.5 එතකොට එන 5250 number of hours budgeted මේ හරිම ලේසි උඩටම දැම්ම ඇත්ත පොදු කාර්ය ඊට පස්සේ අයවැයගත පැය වැඩි කිරීම ස්ථාර පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාත ඊගාවට සත්‍ය පැය වැඩ කළ ස්ථාර පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාත ප්‍රමිත පැය වැඩි කිරීම ස්ථාර පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාත හරිම ලේසි නේ now we have calculated all variances right we have calculated all variances expenditure variance 37,500 positive favorable here favorable capacity variance 30,000 adverse right we have calculated all cost variances we have calculated all cost variances ඊගාවට තියෙන පුතේ ආදායම් විචලනය ගණනය කරන්න revenue variances if you have only one product sales variances බෙදනවා කොටස් දෙකකට sales price margin variance sales price margin variance sales volume margin variance විකුණුම් පරිමා ආන්තික විචලනය මේක විකුණුම් මිල ආන්තික විචලනය sales price margin variance නැත්නම් sales price variance sales volume variance හරි මොකද්ද price variance එක කියලා කියන්නේ මොකද්ද price variance කියන්නේ what is called price variance කියන්නේ මේකට පුතේ අපි price variance කියන්නේ මොකද්ද අපි කලින් හිතාගෙන හිටපු විකුණුම් මිලට වඩා දැන් මේ කලින් හිතන් හිටියේ කීයද මේ ගානේ බලන්නකො අපේ කලින් තීරණය කරපු විකුණුම් මිල තමයි පුතේ මේ ගානේ කලින් තීරණය කරපු විකුණුම් මිල තමයි 120 standard sales price 120 මේ කලින් තීරණය කරපු විකුණුම් මිලට වඩා 120ට වඩා කලින් තීරණය කළ 120 ඊට වඩා වැඩියෙන් වික්කොත් වාසි අඩුවෙන් වික්කොත් අවාසි කලින් තීරණය කර 120 ගාන විකුණන්න හැබැයි ඇත්තටම විකුණලා තියෙන කීය ගානද sales revenue achieved 1,250,000 12,50,000යි කියලා කියන මුළු විකුණුම ආදායම කීයක් විකුණලාද ඇත්තටම වික්ක කියන්නේ 10,000යිනේ ඒ කියන්නේ 125 ගාන එකක් විකුණලා තියෙනවා ආයි කියන්නේ වාසිනේ 125 ගාන විකුණලා හිතුවට වඩා රුපියල් 5ක විකුණලා මම කැල්කියුලේට් කරන හැටි කියා දෙන්න එතකොට 10,000කට ඔන්න 50,000ක් වාසි මේ මෙලෝ දෙයක් නැතුව ගණනය කරන්න පුළුවන් මේ 50,000 මම මේ මෙලෝම දෙයක් නැතුව ගණනය කරා මෙලෝ විචල්‍ය පිරිවැය කතා මේ විචලතා ගැන කතාවක් නැතුවම මට තේරුණා එහෙනම් මැට් එකට වගේ මොකද්ද ඇත්ත විකුණුම් ආදායම් පුතේ 12,50,000යි 1,250,000 number of actual units sold 10,000 so actual price is 125 ඇත්ත මිල 125යි ප්‍රමිත මිල 120යි එතකොට රුපියල් 5ක ප්‍රමිත මේ වැඩිපුර ලාභයක් තියෙනවා එක ඒකකයකට ප්‍රමිත මිලට වඩා ඉතින් දෙයියනේ මෙහෙමනේ 120ට විකුණන්න හිතන් හිටපු එක 125ට වික්කා කියන්නේ එකකට 5 ගානේ වාසි එකකට 5ක් වාසි ඉතින් 10,000කට
50000ක් වාසි. මේ වේරියන්ස් එකකින් කියන්නේ හැම වෙලාවෙම විචලනයකින් අදහස් වෙන්නේ ඒ විචලනය නිසා අයවැයගත ලාභයට වෙච්ච වාසිදායක හෝ අවාසිදායක බලපෑම. right? දැන් මේක වාසි. ලාභයට වෙච්ච හිතකර බලපෑම 50000යි. අපි හිතාගෙන හිටිය ලාභයට වඩා ඇත්ත ලාභේ 50000කින් වැඩි වෙලා තියෙනවා සේල්ස් ප්‍රයිස් මාජින් වේරියන්ස් එක නිසා. ඇයි දෙයියනේ 120ට විකුණන්න හිතන් හිටපු 125 ගාන විකුණලා. ඒතකොට හැම යුනිට් එකකම 5 ගානේ යුනිට් 10000කට 50000ක් හිතුවරඩා ලාභේ වැඩි වෙලානේ. අන්න ඒකට කියනවා sales price variance කියලා. right? So our profit, the budgeted profit, right? So budgeted profit is something in excess of 50,000 due to this variance. Right? Sales volume variance. ඒක නම් කරන්නේ මෙහෙමයි පුතා. ඒක නිකන් මම ෆෝමියුලා එකක් විදිහට පෙන්නුවා. actual sales, actual අපි මම මේ හදලා පෙන්නන්න නිකන් දානවා නිකන්. actual units, actual sales units, budgeted sales units. වැඩි කරනවා standard profit margin එකකින්. standard profit margin එකකින්. දැන් ඇත්තටම විකුණලා තියෙන කීයද? 10000යිනේ. ඇත්තටම විකපුවේ 10000යි. අපි ඇත්තටම විකුණන්න හිටන් හිටිය 10500ක්. අන්න කෙලවෙලා. කෙලවුණා නම් වාසියක් නෙවෙයි අවාසියක් තියෙන පුතේ. ස්ටෑන්ඩඩ් ප්‍රොෆිට් එක කීයද? එක යුනිට් එකකට ප්‍රමිත ලාභය කීයද? මේ ප්‍රමිත පත්‍රිකාවට යන්න ඕන මුලටම. මුලට මම ප්‍රමිත පත්‍රිකාවට, ප්‍රමිත විරය පත්‍රිකාවට මේ. ප්‍රමිත විරය පත්‍රිකාවට යන්න මේ. ස්ටෑන්ඩඩ් ප්‍රොෆිට් මාජින් එක කීයද පුතේ? ස්ටෑන්ඩඩ් ප්‍රොෆිට් මාජින් එක කීයද? 20යි. ස්ටෑන්ඩඩ් ප්‍රොෆිට් මාජින් එක කීයද? රුපියල් 20යි. ස්ටෑන්ඩඩ් ප්‍රොෆිට් මාජින් එක රුපියල් 20යි. ප්‍රමිත ලාභය අපි එකකින් තියාගන්න හිතන් හිටපු ප්‍රමිත ලාභය රුපියල් 20යි. එකකින් තියාගන්න හිටපු රුපියල් 20යි. හැබැයි දෙයියනේ මාර වැඩේ වෙලා තියෙන්නේ. ඒ හිතන් හිටියට වඩා හැම එකකින්ම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එකකින් 20 ගානේ අඩු වෙලා තියෙනවා යුනිට් 500ක්. හිතුවරට අඩුවේ විකුණලා තියෙන්නේ. මෙතන ඍණ නෙන්නේ. ඇඩ්වර්ස් 10000ක් ඇඩ්වර්ස් එන්නේ. දැන් කොහොමද සාත්‍තර කියනවා වගේ කිව්වේ? මේකේ සමීකරණය ගන්නකොට මේ ඍණ නම් ඇඩ්වර්ස්. මේ ඍණනේ 10000 ඍණ 10500 කියන ඍණ 500 වැඩි කිරීම 200. ඍණ 500 වැඩි කිරීම 200 20. 520ක් 10000යි ඇඩ්වර්ස්. හරිම තේරෙනවනේ. ෆෝමියුලා දාන්න ඕනේ නැහැ මොකුත් ඉස්සෙල්ලා. නිකන් හින මැට් එකට උනත් තේරෙනවා. මැට් එක ගෙනල්ලා කියන පුතේ. කොහොමද? අපි මේක 120 ගානේ විකුණන්න කියලා හිතන් හිටියේ. හැම එකක්ම විකුණන්නේ 125 ගානේ. එතකොට එයාට තේරෙනවා. ඒ කියන්නේ හිතුවට වඩා එකකින් රුපියල් 5ක් ලාභයි. එයා අහනවා කීයක් වික්කද? 10000. එහෙනම් හිතුවට වඩා 50000ක් ලාභයි මේකින්ද. අන්න ඒකට කියනවා sales price margin variance කියලා. ඒ මැට්ටම ගන්නවා. ඒ මැට්ටම තියලා කියනවා මෙහෙම. අපි හිතන් හිටියේ 10500ක් විකුණන්න. හැබැයි වික්කේ 10000යි. ඌට ටක් ගාලා තේරෙනවා විකුණලා තියෙන 500ක් අඩුවේ. ඒ කියන්නේ හිතුවට වඩා ලාභය අඩුයි. හිතුවට වඩා ලාභය අඩු වෙනවා. ධාරිතාව අඩු වීම හින්දා. ඒකට තමයි වොලියුම් වේරියන්ස් කියලා කියන්නේ. එයා අහනවා එකකින් ලාභය කීයක් තියන් හිටියේ? විකුණු මිල වැඩි කරන්නේ නැහැ. එයා අහනවා එකකින් ලාභය කීයක් තියන් ඉන්න හිතුවද? එයා අපි කියන 20යි කියලා. ඉතින් දෙයියනේ 20ක් ලාභ තියාගන්න හිතන් හිටියේ. හැබැයි හිතුවට 500ක් අඩුවේ වික්කේ. හිතුවට 500ක් අඩුවේ වික්කේ යුනිට්. ඒ කියන්නේ 10000ක් පාඩුයි. ධාරිතාව විචලනය වෙච්ච හින්දා. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? හැදුවේ නැහැ තාම ගාන මම නිකන් පැහැදිලි කිරීමක් කරේ. තේරුණාද නැද්ද? sales variances තේරුණාද පුතේ නැද්ද?
right පැහැදිලි වුණා නේ දැන් ඔය නිකම්ම හැදුවේ right මුල් ගාන පොඩ්ඩක් එකපාරක් පෙන්නන්නලු එහෙම පෙන්නන්න බෑ ඉතින් මේක බලමු අපි YouTube එකටත් දාන්න කලින් දවස් හදලා තිබ්බේ එතන ඉඳලා තමයි පටන් ගන්න ඕනේ දැන් අදම සම්බන්ධ වෙච්ච අයත් ඇති සමහරට පළවෙනි වතාවට කීප දෙනෙක් ඇත්තේ ගොඩක් අය ඉන්නේ කලින් දවසේ ආපු අය වෙන්න ඇති 95%ක්ම right right එතකොට ඒක හරි දැන් ඉතින් ඔන්න ආදායම් විචලනය ගැන හැබැයි ඉතින් මේ නිකන් මේ අපි නිකන් අමුතු විදිහට නේදුවේ සමීකරණයක් දාලා හැදුවේ මට ඉතින් ඕක ඕන නම් මෙහෙම කරන්නත් තිබ්බා සේල්ස් වේරියන්ස් නම් පුතේ සමීකරණයෙන් හදන එකත් ලේසි නේ මේක මාර පට්ටට තේරෙනවනේ මේ මොකද්ද sales volume variance මේක sales price variance මෙතන ගත්ත actual price එක නේ calculate කරේ කොහොමද sales price variance ගත්තේ කොහොමද actual sale price minus standard sales price into actual quantity actual sales price 125 standard sales price 120 into actual quantity 10,000 වාසි මේ පොසිටිව් උත්තරේ 50,000 favorable අරක ලියනවනම් වගන්තිය වගේ එහෙම ලියනවා සත්‍ය එකක actual sales units into actual price actual profit margin actual sales price එක කියලා කියන්නේ පුතේ actual sales unit කීයද 10,000 actual profit margin එක ගන්න මෙහෙමයි මම කිව්ව එක වාට සමීකරණ වල ලේසි කියලා මම මේක දැන් මෙච්චර කියන්න ඕන එකත් කියන්න දැන් වාට සමීකරණෙන් පුළුවන් ඉඳ ඕන නම් මේක කැමතිය දාගන්න නැත්නම් ඕනේ නැහැ actual profit margin එක ගන්න අපි පෙර වැඩක් කරතේ actual profit margin එක කියලා කියන්නේ actual sale price එක actual sales price minus standard cost මේ ගාන actual sales price එක 125යි 125 standard cost 100 අන්න actual profit margin 25 එතකොට මෙතන එනවා 250,000 ඊට පස්සේ actual sales වැඩි කරනවා පුතේ sales units standard profit margin එකෙන් actual sales unit 10,000 standard profit margin එක රුපියල් 20යි කියලා කලින්ම දන්න ඕනේ එතකොට එනවා 200,000 යට පොඩි වියදම් වලදී නම් යට පොඩි වුණොත් අවාසි ආදායම නම් යට පොඩි වුණොත් වාසි 50,000 favorable ඒකට අපි කියනවා sales price margin variance ඊට පස්සේ actual sales unit හරවනවා budgeted sales unit වලට වැඩි කරනවා standard profit margin එකකින් standard STD කියලා මම දැන් standard කියන එක standard profit margin එක budgeted units කිය 10,500යි standard profit margin එක 20යි sorry ඉඩමදි වෙනවා standard profit margin එකෙන් වැඩි කරනවා ඉඩමදි වෙනවා නැත්නම් 10,500යි budgeted unit
standard profit margin 20යි 210000 යට ලොකුයි ආදායමේදී යට ලොකු වුණොත් අවාසි පුතේ 10000ක් ඇඩ්වර්ස් ඒකට අපි කියනවා sales volume variance එච්චරයි ඔච්චරයි එතකොට ওই දෙක එකතුව මුළු විකුණු විචලනය total sales variance ඔන්න ඔක්කොම variance ටික calculate කරා සියලු ආදායම් සියලු වියදම් විචලනයන් calculate කරා දැන් අපෙන් ඉල්ලනවා මොකද්ද prepare an operating statement incorporating all the variances for the month ඒ operating statement එක කියන්නේ මෙන්න මේක පුතේ ඔයා මෙහෙම ගහ ගන්න operating statement අතර මේ operating statement කියන්නේ profit reconciliation එක profit reconciliation between actual profit and the budgeted profit මේකේ උඩටම දා ගන්න අපිට budgeted profit කියලා budgeted profit for the period මට කියන්න බලන්න කෙනෙක් budgeted profit එක කීයද කියලා period එකේ කවුරු හරි කෙනෙක් මට කියන්න බලන්න කාලච්ඡේදයේ අයවැයගත ලාභය කීයද කියලා කෙනෙක් කියනවා 210000 බලමු අපි කොහොමද budgeted profit එක ගන්න budgeted units ගාන budgeted profit එක budgeted units ගාන කීයද 10500යි එකක profit එක තියාගත්තේ standard profit margin එක එකක 20යි budgeted units into standard profit then 210000 2,10,000යි right එක දරුවෙක් දාලා තිබ්බා 210,000 how much is the budgeted profit 210,000 how we got this 210,000 actual budgeted units into budgeted or the standard profit margin per unit එකකට ප්‍රමිත ආන්තික රුපියල් 20යි බජට් කරලා තිබේ 10500ක් වුණා. එතකොට අයවැයගත ලාභය 2,10,000යි. budgeted profit for the period. ඊට පස්සේ පුතේ මම මෙතන ලේසි වැඩක් කරනවා. favorable variances කියන්නේ plus adverse variances අහිතකර විචලනයන් minus කියලා බෙදා ගන්නවා. මම දැන් නැත්තම් මට පුළුවන් plus minus කියලා දාන්න. මට ලේසි වැඩේ variances ටික පිළිවෙලට දාන්න යනවා. favorable variance එක ගන්න මේ column එකට දා ගන්නවා. adverse variance එක ගන්න මේ column එකට දා ගන්නවා. ඉස්සෙල්ලාම අපි යමු පුතේ material variances වලට. material variances වලට. material variances වලට ගියාම material variances වලට ගියාම මේ බලන්න price variance එක 36000ක් adverse. price variance එක 36000ක් adverse. ලියා ගන්නවා. 36000ක් adverse. පිළිවෙලට දාගෙන නැද හැන්නේ material price variance. material price variance. කොච්චරක් adverse ද කිව්වේ? අමතක වුණා ඒක මට. 36000ක් adverse. එහෙනම් මේකට දාගන්නවා. 36000ක් adverse. right adverse ඒවා within bracket දාගමු අපි. ඊට පස්සේ material price හරි ඊගාවට material usage. material usage. material usage එක කීයද? ගානේ බලන්න ඔය හදපු ගානේ. that is 40,000 favorable. නේ 40000ක් වාසි.
එහෙනම් වාසි පැත්තට දාගන්න. ඔපරේටිං ස්ටේට්මන්ට් එකේ වාසි පැත්තට දාගන්න. ඒක පොසිටිව් ෆිගර් එකක්. ඊට පස්සේ ලේබර් වලට යනවා. ලේබර් වල තුනක් තිබ්බනේ. ලේබර් රේට් variance, idle time variance, efficiency variance. labor rate variance එක බලන්න. labor rate variance. labor rate labor rate එක 19500ක් වාසි. 19500ක් වාසි. වාසි පැත්තට දාගන්න. 19500 labor rate එක. අනිත් දෙකම අවාසි. idle time එක බලන්න හදලා ඇත්ත දැන් ඔයා ගාව 25000ක් adverse පුතේ. efficiency එක 50000 adverse. So within bracket, put it within brackets. එතකොට ඔන්න හරි. material variances ටික හරි. material හරි. direct labor වලත් තුනම හරි. direct material hari, direct labor hari. Right? ඊගාවට මේක රූල් 10ක් 12ක් පල්ලෙහාට ගහගෙන නැති කට්ටියම. ඊගාවට variable overhead expenditure variance, variable overhead efficiency variance. Variable overhead expenditure variance එක කීයද? මේදී variable overhead efficiency variance. Expenditure variance 24000 adverse, අරක 40000 adverse. දෙකම adverse. 24000 40000. 24000 adverse. Efficiency එක 40000 adverse. එතකොට ඔන්න හරි. variable overhead උත් හරි. ඊට පස්සේ fixed overhead expenditure variance, capacity efficiency variance, or the capacity variance, right? Anyway, get low, na? Efficiency variance, capacity variance. FOH, fixed overhead. Fixed overhead වල බලන්න. Expenditure 37500 favorable. 37500 favorable. 37500 favorable. ඊට පස්සේ efficiency 22500 favorable. ඔයා ගාව තියෙනවා දැන් ලියාගත්තේ වේ. ඊට පස්සේ capacity variance 30000 adverse. ඒතර ඒක මේ පැත්තට එන්න එපා. adverse එක ගන්න. අන්න එහෙනම් fix overhead එකත් හරි. fix overhead උත් හරි. එතකොට ඔන්න ඔක්කොම cost variance ටික දාලා ඉවරයි. ඊගාවට යනවා revenue variances වලට. ඊගාවට යනවා revenue variances. ලියනවා පුතේ. sales price margin variance, sales volume variance. ඔන්න එතකොට sales variance ටිකත් හරි. එතකොට ඔන්න cost variance and revenue variances දාලා. ඒ කියන්නේ profit variance එක ඇවිල්ලා තියෙනද? ආදායම් වියදම් විචලන දෙකම තියෙනවා. ඒක හරි. 50000 favorable මේක 10000 adverse.
10,000 adverse. දැන් පුතේ එකතු කරලා බලන්න favorable variances කීයද adverse variances කීයද කියලා. favorable වල එකතු ගන්න. එමීට එකතු ගන්න favorable ටික. ඉස්සෙල්ලාම තිබ්බේ 40,000. 40,000 plus 19,500 plus 37,500 plus 22,500 තව තියෙනවානේ 22,500 plus 50,000 බලන්න පුතේ 169,500 ද කියලා. Is that 169,500? Is that 169,500? ඊට පස්සේ පුතේ ඇඩ්වර්ස් ටිකත් එකතු කරා. මේක අපි පට්ට වැඩක් පෙන්වන්න ඕනේ අන්තිමේට. 36,000 adverse. We got 25,000 adverse. It was 50,000 adverse plus 24,000 adverse. 40,000 adverse plus 30,000 adverse plus 10,000 adverse. So 2,15,000 adverse. ශුද්ධ ප්‍රතිඵලය පුතේ දැන් වාසි 1.69 215 500 කවාසි. ඒ කියන්නේ ශුද්ධ ප්‍රතිඵලය 45,500ක් adverse. අන්න මේකට කියනවා actual profit එක කියලා. මේ 45,000 ගන්න නෙමෙයි. budgeted profit එකට අයවැයගත ලාභයට උඩම තිබ්බ අයවැයගත ලාභය. අයවැයගත ලාභයට ලාභ විචලනය ගලපනවා. ලාභ විචලනය කියන්නේ සියලු ආදායම හා පිරිවැය විචලනයන්ගේ ප්‍රතිඵලය. අන්න එනවා actual profit එක. You will get actual profit 164,500. Did you get the same answer? ඔයාලටත් ඒ ආන්සර් එක මොකද පුතේ? Yes. Same answer, right? Plus favorable variances, right? Budgeted profit එකට අපි එකතු කරා favorable variances අඩු කළා adverse variances, then you get the actual profit 164,500. මම පොඩි වැඩක් පෙන්නනවා දැන්. මම නිකන් කරන මෙහෙම වැඩක්. මම නිකන් profit or loss එකක් හදනවා. මම මේ බොරුවක් කරන්නේ බොරු වැඩක්. profit or loss එක. මම ගාව ඇත්ත පිගස් තියනවනේ ඔක්කොම. තොග මොකුත් නැහැනේ. ස්ටොක් නැති එක මට හරි වාසි. තොග නැහැ. ආදායම දැම්මා. sales කීයද? 1,250,000. expenses ටික අඩු කරා. ඇත්තම වියදම් ටික. මොනවද වියදම්? material 396,000. labor 305,500. variable overhead 264,000. fixed overhead cost 120,000. වියදම් ටික අඩු කරලා බලන්නකො profit එක කීයද? Since there are no administrative expenditure, we can call it gross profit also. Otherwise profit, since no other expenses.
මාර nice නේ. what a nice. 164,500 is the profit, actual profit. Oh, how nice. Budgeted profit එකට අපි plus කරා favorable variances, අඩු කරා adverse variances, so you get the actual profit. Exactly, that is the actual profit. So that is confirmed, right? We get it confirmed. The actual profit is 164,500. So this is the understanding you require, you have to have at the end of the lesson. පාඩම ඉවරදී ඔන්න අවබෝධය තියෙන්න ඕනේ. තේරුණාද පුතේ ඒක? පැහැදිලිද ඒක? සිරාවටමද තේරුණේ නැත්තම් නිකන් එහෙම මෙහෙම වගේද? සිරාවටම තේරුණානේ. හරි කමන්න. සිරාවට තේරුන්නේ නැතත් කමන්න. anyway දැන් පුතේ ඔයාලට පුළුවන් පොඩි වැඩක් කරන්න. මේක සිරාවටම තේරුම් ගන්න මෙන්න මෙහෙම. දැන් මොකද කරන්නේ? ඔයා මෙන්න මේ chart එක ගහනවා. cost variances මේ ගානට අදාළව අපි cost variances කැඩුවනේ හතරකට. කොහොමද? material, direct material cost variance. ඒක කැඩුවා දෙකකට. price, usage. labor cost, labor කොටස් තුනකට කැඩුණා. idle time එකක් තිබ්බ හින්දා. නැත්තම් ඒකෙන්නේ නැහැ. නැත්තම් material වගේම ඉතින් rate variance එක, price එක rate එක වෙනවා labor වලට එද්දි. මෙතන භාවිතය කියන්නේ ඒකට efficiency කියන නම විතරයි වෙනස් වෙන්නේ. same procedure we apply efficiency. ඊට පස්සේ variable overhead. ඒකත් කැලි දෙකයි. expenditure. අර rate variance එක තමයි එතනක් තියෙන්නේ. මම මේ බොහොම ටිකයි කියන්නේ. efficiency variance. බොහොම ටිකයි මම මේ කියන්නේ, ගොඩක් කියන්නේ නැහැ දේවල්. efficiency variance. ඊට පස්සේ fixed overhead. ඒක කැලි දෙකකට කැඩුවා. expenditure variance, volume variance. ඊට පස්සේ ඒක efficiency, capacity. sales variance. ඒක කැලි දෙකකට කැඩුවා. මොනවද? මේ තමයි profit variance එක ඇත්තටම. profit variance එක. sales variance එක, price variance and volume variance. දැන් මේ සංඛ්‍යාවක උපුරවන්න පුළුවන් නේ. මේ හැම තැනකටම figures ටික දාලා බලන්න ලස්සනට. cost variance එක කීයද? දැන් මේවට එනවනේ figures. මෙතනට එකක් එනවා, මෙතනට එකක් එනවා, මෙතනට එකක් එනවා, මෙතනට එකක් එනවා. මේ හතර එකතු කරාම පුතේ මෙතන එක එනවා. මේ direct material cost එක කැලි දෙකයි. price එකයි මේකයි. ඇත්තට මේ දෙක එකතුව තමයි මෙතනට එන්නේ. නේ මේ කොටු ටිකට figures ටික දාලා බලන්න පට්ට ලස්සනයි. You can enjoy this journey. නියමෙටම තේරෙනවා ඊට පස්සේ. fill this out. මේ price එකයි volume එකයි. ඒකෙන් එනවා total sales variance එක. එතකොට total sales total cost variance එකයි profit variance එක. ඕනනම් profit variance එකේ figure එක මම දෙනවා ඔයා වෙනුවෙන් දැන්. මේ තියෙන බඩුම තමයි මේ මරු. ඒක තියෙනවා 45500යි adverse. 45500ක් adverse. මෙතන 45500ක් adverse පුතේ. You can fill out the figures. මේ ටික පුරවන්න. මාර ලස්සනට තේරෙයි නේ. මේ හතර එකතුව මේක, මේ දෙක එකතුව මේක, මේ තුන එකතුව මේක, මේ දෙක එකතුව මේක, මේ
තුනේම එකතුව තමයි මෙතන ඉන්නේ. මේ දෙක එකතුව මේක, මේකයි මේක එකතු කරාම මේක, මේකයි මේක එකතු කරාම මේක, මේකයි මේක එකතු කරාම මේක. පුරවල බා. කෝක පුරවන්න අන්තිමේට. අද නින්දට පෙර ඕක පුරවන්න. Right. Done this. වැඩේ හරි. ඔය වගේම ගානක් තමයි 2018 තියෙන. ඒකත් හදන්න ඔයාලා. දෙදස් 18 ආරෙත් ඕකම තමයි තියෙන්නේ. ඕ වගේම එකක්. අපි තව ස්ටෑන්ඩඩ් කොස්ටිං ගාන හදනවද 2018 ගාන හදනවද බජටිං වලට යන්ද? two 2018 වලටත් යමු ගානට. Two 2018 question number මම ඒක සම්පූර්ණයෙන්ම හදන්නේ නැහැ කොටසයි හදන්නේ. This is the question.
ඒක පොඩක් පොඩි අලුත් දෙයක් තියෙනවා ඒකත් කියන්න. ඒකේ මැටීරියල් දෙකක් තියෙනවා. Now read the question. Now read the question for a while. Material දෙයක් තිබුණා කියලා it is not necessary to calculate the yield variance and mix variances unless otherwise it is clearly stated that to calculate yield variances and mix variances, right? All possible variances, so it is not necessary. You can calculate, otherwise you can calculate. Now the standard cost card is given. Cost එක දීලා දෙන direct material kilogram 4යි, standard price එක 6යි 24යි. ඔය විදිහට දීලා තියෙනවා. standard cost එක 112යි, sales price 130යි, standard profit එක 18යි. right, අපි එහෙනම් පටන් ගන්නවා direct material වලින්. Now we have two materials called X and Y. XY. X, Y, total. ඉස්සලම දාන්නේ actual usage into actual price. Actual usage into actual price කියන්නේ පුතේ actual cost එක. Actual usage into actual price කියන්නේ actual cost එක. Actual cost එක කියද direct material X වල 196,000. Y වල 100,000. Total 296,000. ඊට පස්සේ එක actual usage එක එහෙමම තියෙද්දි actual price එක standard price එකට හරවනවා. Actual usage into standard price. Actual usage කීයද 28,000 kilogram. ගාන බලන්න, ගාන නැති අයත් ඉන්නවද දන්නේ. ගාන මං ගේන්න ඕනේ වගේ අයත් ඉන්නවද දන්නේ. මේ තියෙන්නේ actual usage 28,000 X වලින්. Standard price එක rupees 6 rupees each. එහෙනම් 28,000 වැඩි කරන්න rupees 6 වලින්. Standard usage into standard price. $168,000. යට පොඩි නම් අවාසීනේ. 196,000. 28,000 adverse. Material price variance. Material price variance. ඊට පස්සේ actual usage of Y. Y ගේ තියෙන පුතේ 20,000 into standard price. Standard price for Y 4 rupees. Then it comes 80,000. යට පොඩි ඒත් අවාසි. That is 20,000 adverse. දෙකම adverse වෙනකොට 48,000 adverse වෙනවා. $248,000 here.
ඔන්න calculate කරා අපි material price variance. Right. ඊට පස්සේ actual usage එක කෙලින්ම standard usage එක බවට දාන්න ඔක් කෙලින්ම. අපි mix yield calculate කරන්නේ නැහැ මෙතන. Standard usage into standard price. Standard usage කියන්නේ මොකද්ද පුතේ? හැම වෙලාවම මතක තියාගන්න. Standard usage of actual production. සත්‍ය නිෂ්පාදනයේ ප්‍රමිත භාවිතය. සත්‍ය වශයෙන් නිෂ්පාදනය කරනවා තියෙනවා කීයද? සත්‍ය වශයෙන් නිෂ්පාදනය කළා තියෙනවා 11000. right? සත්‍ය වශයෙන් නිෂ්පාදනය කළා තියෙනවා 11000. Sales 11,000 unit. right? Number of production also same. සත්‍ය නිෂ්පාදනය 11000යි මේ බලන්න. එතකොට එකට ප්‍රමිත භාවිතය x වලින් පුතේ කිලෝ 4යි. සත්‍ය නිෂ්පාදන 11000යි. එකට කිලෝ 4යි. ස්ටෑන්ඩඩ් යූසේජ් එක. ඒ කියන්නේ ප්‍රමිත භාවිතය කිලෝග්‍රෑම් 44000යි මේකේ. මේක වැඩි කරන ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එකෙන්. Standard usage 44,000 into 6 264,000 අන්න යට ලොකුයි වාසි 96,000 favorable material usage variance then actual production 11,000 units. අපිට standard usage එක නෝනේ. බලන්න y වලින් පුතේ එකකට කිලෝග්‍රෑම් 3යි. 33,000 තමයි standard usage එක into standard price rupees 4. 33,000 into 4. 132,000. 52,000 favorable එකත්. ඒකත් 52,000 favorable අරක 96,000 favorable all together 148,000 favorable බලන්න මේ දෙක තුන 296,000 අපේ ආන්සර් එකට වැදගත් වෙන්නේ this is material usage and material price variance. We have calculated usage variance and price variance separately for XY as well as total variance. Right. You can calculate all other variances, I think. Right? මෙතන material දෙයක් තිබ්බේ කරුණාම අනිත් ටික සමානයි. Right. හරි. අනිත් ටික අපිට calculate කරන්න පුළුවන්. So we can start budgeting. අයවැය කරන්නේ. Right? Budgeting. අයවැය පිළිවෙල කිරීම. Budgeting. Preparation of budget. This is also a mandatory question in your exam, right? This is a mandatory question.
Again, these are 20 mark questions. So we have discussed 2 questions so far with 20 marks, right? Now 3 questions. අපි තුනක් කතා කරලා දින 20 marks question. So we have discussed about 60% of the paper. Paper එකේ ලකුණු 60ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. Usually the short term decision making, then project appraisal or capital decision making, then a standard costing, then now we are coming to 80% of the paper, budgeting, right? So we'll have another 2 days for AMA actually. මම ඉච්චර කරන්න හිතුවේ නෑ උනාට මං හිතුවා තව දවස් දෙකක් කරනවා කියලා මේක, right? We limit to 2 hours, maximum 2 hours. පැය දෙකයි maximum සීමා කරලා අපි තව දවස් දෙකක් විතර මං කරනවා. taxations කීපයකුත් ඉන්දිකස ඔයාලත් එක්ක බෙදා ගනි. third year ළමයින්ට ඊට අමතරව අපි financial reporting subject එක කරනවා. right. budgeting අපි නිකන් start කරන්න විතරයි මං හිතන්නේ වෙලාව තියෙන්නේ. ඔයාලගේ මොන හරි තියෙන ප්‍රශ්න තියෙනවද? right. මම YouTube එකට දැම්මා මේක බලන්න පුළුවන්. ඔක්කොම ටික YouTube එකට දාන්න බලන්න. right. right. budgeting. right. so budgeting as a question that is a mandatory, in most cases mandatory question in your exam paper. As a management accountant, budgeting is a very important function, right? So you have to prepare budgeting for various purposes, right? There are so many objectives that we achieve by preparing those budgets, right? අපි budgets හදනවා අරමුණු ගණනාවක් ඉටු කරගන්න. We have various objectives for preparation of these budgets, right? So budgeting process එක ගත්තොත්, so first we have to understand, we have to identify what is the limiting factor of the organization. right? What is the factor that determine the level of operation, right? Level of operations. අපි කොයි level එකෙන්ද operate වෙන්නේ කියන එක decide කරන fact එක මොකක්ද කියන එක බලන්න ඕනේ, right? Accordingly we can decide, right? We can prepare our budgets. First you have to understand, you have to identify what is the limiting factor. සීමාකාරී සාධකය මොකක්ද? That is called that this is the factor that limit your operations, right? That restrict your operation to certain level, right? That has to be identified. Accordingly, you have to prepare sales budget. First, you have to prepare sales budget. After you identify the limiting factor, main budgetary determinants or the factor, you have to prepare the sales budget. ඉස්සෙල්ලම විකුණුම් අයවැය හදන්නේ. විකුණුම් අයවැය හැදුවට පස්සේ තමයි අනිත් ඒවා හදන්න පුළුවන්. ඊට පස්සේ ඔය හදන මොකද්ද? production budget එක. After you prepare the sales budget, then production budget. Future එකේ production එක කීයද කියලා. Based on the production, you can prepare material usage budget. Then you can prepare based on the production, you can prepare what you can prepare. You can prepare labor budget. Shrama ayawaya. Labor budget. Variable overhead budget. Then fixed overhead budget.
Like that, you can prepare those budgets. Then finally, those budgets are linked to material usage budget taking අපිට prepare කරන්න පුළුවන් based on this material purchase budget එක. Material purchase budget. තව budgets ගණනාවක් තියෙනවා. ඒ budgets උත් එකතු වෙනවා. දැන් capital budget and also capital budget. It comes capital budget. Right? Production budget. Material usage budget එක base කරන material budget එක හදනවා. දැන් ඔය ටික ඔක්කොම අන්තිමට සම්බන්ධ වෙනවා. ඔය සියලු budget cash budget එකට. මුදල් අයවැය ලේඛනයට. cash budget. ඒකට තව එනවා capital budget එකත් ඒකටම සම්බන්ධ වෙනවා. capex එක. capex or the capital budget. Then cash budget. Right? So first you start with sales budget. You have to prepare sales budget, then you have to prepare production budget. Production budget, then material usage budget, द्रव्य භාවිතය වැය, द्रव्य භාවිතය මත පදන වෙලා material purchase budget, then labor budget, variable overhead budget, right? Then you have to prepare cash budget. All budgets are directly or indirectly linked to the cash budget. Then you have master budget. අපි ඒකට කියන ප්‍රධාන අයවැය කියලා. Master budget. Master budget එකේ budget දෙකක් තියෙනවා. ඒ තමයි forecasted or budgeted P&L, profit or loss, and budgeted statement of financial position or the balance sheet. That is called master budget, right? So this is the process. So you have to understand the interrelationship between those budgets, right? How it goes. Then what happen production budget without sales budget? You have to have the budgeted sales. Accordingly, you can prepare production budget. Without having production budget, you can't prepare material purchase usage budget, labor budget, or the other budgets. Without having material usage budget, you can't prepare material purchase budgets, right? If the question asks you to prepare cash budget, you all have to have other budgets as well, right? Otherwise, those figures has to have to prepare cash budget, because cash budget shows you the forecasted cash inflows and cash outflows for the future period, right? So thereafter you can prepare the ultimate budget called master budget. That is called budgeted P&L and budgeted statement of financial position of the balance sheet, right? Those are the budgets that we will discuss in the next class, right? So first you have to understand the budgeting process and the interrelationship between those budgets, then that will be easy. So we can start the next class, right? So we can start the next class on, I will inform you the dates, right? ඊළඟ තියෙන දවස මම කියන්න. ඊළඟ එකේදී අපි සාකච්ඡා කරන මොකද්ද පුතේ? අයවැය පිළිවෙල කිරීම. අයවැය budget question එක. Again 20 mark question. So we'll discuss 1 or 2 questions from this area. එතකොට ඔයාලට විභාගෙදී යම්කිසි ප්‍රමාණයකට budget question එක හදා ගන්න පුළුවන් වෙයි. Right. එහෙනම් අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. අද දවසේ තව මොනවා හරි ඔයාගේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ටක් ගාලා දාන්න.